වස්සාන ධර්ම දේශනා පින්නතුනි අපිට කර්මය කියලා කොටසක් තියෙනවා. ඒ කර්මය අපිත් එක්ක ගමන් කරනවා. හොඳ කර්මත් එහෙමයි නරක කර්මත් එහෙමයි. මනසාචේ පදුට්ටේන මනසා දූෂිත මනසෙන් අයහපත් සිතින් වාසතිවා කරෝතිවා යමක් කියනවනම් කරනවනම් ඒකට දුක් ප්‍රතිවිපාක එනෝ තතෝ නං දුක්ඛමන් වේති. ඒ දුක් ප්‍රතිවිපාක Taman පසුපස එන්නේ හරියට චක්කං වහතෝ පදං ගැලබෙඳි ගුණා පසුපස කරත්තරෝදය ගුණාගේ පා අණුව ඉදිරියට ඇදෙනවා වගේ. Taman පසුපස මේ කර්ම විපාක එනවා අයහපත් කර්ම විපාක. යහපත් කර්මත් එහෙමයි. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසින් යමක් කිව්වොත් කළොත් මේ විදියට කයින් හා වචනෙන් හොඳ දේ කරනවා නම් හොඳ කර්ම කරනවා නම් ඒ කර්මවල ප්‍රතිවිපාක අපේ පසුපස එනවා. නරක කර්මවල විපාක විතරක් නෙවෙයි අපි කරන යහපත් කර්මවල කයින් වචනෙන් සිදු කරන මේ යහපත් කර්මවල ප්‍රතිවිපාක අපේ පසුපස ගමන් කරනවා. තතෝනං සුඛමන් වේති. ඒවට එන්නේ සැප ප්‍රතිවිපාක. සැප ප්‍රතිවිපාක අපේ පසුපස ඇවිල්ලා අන්න අපට විපාක ඒවයි සුභවාදී විපාක ලැබෙනවා. සැප සුභ ඵලගෙන දෙන කර්ම. හරියට අපේ පස්සෙන් එන්නේ හේව නැල්ල වගේ. ඡායාව අනපායනේ. ඒ වගේම අපි කරන කර්ම ආනන්තරීය පාප කර්ම හැරුණාම දැන් ආනන්තරීය පාප කර්ම තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ බේදය, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසෙලවීම. මේ ආනන්තරීය පාප කර්මයක ලැබෙන ප්‍රතිවිපාක, ඒ කර්ම විපාක අපි කාටවත් වළක්වන්න බෑ. ඒවා අපි පසුපස ඇවිල්ලා අනිවාර්යෙන් අපට විපාක දෙනවා. මේක තමයි ස්වභාවය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ AADM කුමාරී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ කොබේගනේ වීහේනවත්ත විසූ මීට මාස 3කට පෙර කොරෝනා වසංගතයට ගොදුරු වී පරලොස්සපත් HP කුසුමාවති ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ කුවේට්ටි සේවයේ නියුතු AADM කුමාරි මහත්මියයි. කුමාරි මහත්මියගේ ප්‍රධානතම අරමුණ තමයි කොබේගනේ වීහේනවත්තේ විසූ මීට මාස 3කට පෙර කොරෝනා වසංගතයට ගොදුරු වී පරලොස්සපත් HP කුසුමාවති ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube
නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. ඉතින් ඒ ආදරබර මෑණියන්ට HP කුසුමාවතී මෑණියන්ට අපි පින් දෙමු. මේ පින්කමේ පින් අත්පත් කරගෙන සසර මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි සංසාරයේ දීර්ඝායුෂ ලැබලා අවසන කෙලෙස් නසා අමා මහ නිවනින් සැනසේවායි කියලා. තවත් අරමුණු සඳහන් කරලා තියෙනවා. අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ ශාසනයේ සඳහන් මහා පින්කමක් සිද්ධ කිරීමක්. බණ අහනකොට තමයි ධර්මය අලුතින් දැනගන්න පුළුවන් වෙන්නේ. ඇසූ බණපද තියෙනවා නම් ඒවා තව තවත් තහවුරු කරගෙන ධර්මඥානය වර්ධනය කර ගැනීමේ භාග්‍ය ලැබෙනවා. හිත තුළ ඇතිවන දුක්ඛම් කටුළු දුරු කරගෙන හිතට සහනය සංසිඳීම ඇති කරගන්නත් බණ අහන්න ඕන. මොකද පින්වතුනි, ඇතිවන සමහර ප්‍රශ්නවලට මිල මුදලින්, පිරිස් බලයෙන්, ධන ධාන්‍යයෙන්, යාන වාහන වලින්, දැනුමින්, Tamanගේ උපාධියෙන් විසඳුම් හොයන්න බෑ. විසඳුම් හොයන්න සමහර ප්‍රශ්නවලට ඒකායන මඟ ධර්මයේ පමණයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය එච්චර වැදගත් පින්වතුනි. පින්වතුනි, යම් යම් ධර්මය අහනකොට අපි හිතේ සැකතෙන් තියෙනවා නම් අන්නේ සැක දුරු කරගෙන අපිට පුළුවන් වෙනවා නිවැරදි දැක්මක් ඇති කරගන්න. ඒ වගේම වැරදි දෘෂ්ටියක, වැරදි දැක්මක, මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්නට භාග්‍ය ලැබෙනවා පින්වතුනි. මෙලොව වශයෙන් ජීවිතයට බලපාන දුක්ඛම් කටුළු යම් යම් ප්‍රශ්න හමු වෙහි, යම් යම් දුර්වල අඩුපාඩුකම් හමු වෙහි ධර්මයේ පිහිට ලබාගෙන ඒ අඩුපාඩු දුරු කරගෙන මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න බණ අහන එක ඊටම වැදගත්. මේ සියල්ලටම වඩා පින්තුනේ අනමතක්කෝ යම් භික්කවේ සංසාරෝ, මේ අනවරාග්‍ර සංසාරේ මෙරි මෙරි ඉපදී ඉපදී යන අපි ඒ සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්න ධර්ම ශ්‍රවණය කළ යුතුයි. පින්තුනි, මේ ලෝකේ කිසිවෙකුට බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අඩුම ගණනේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය ඒ තරම්ම වැදගත් පින්තුනි. පින්තුනි, අද දේශනාවෙන් විස්තර වන්නේ පුද්ගලයෙකු තුල පවත්නා කර්මය වෙනස් කරගත හැකි බවට පවතින සාධක පිළිබඳවයි. පින්තුනි, කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි.
චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව මුල් කරගත් කායික වාචසික මානසික ක්‍රියා තමයි පින්තුනි කර්මයක් කියලා හඳුන්වලා තියෙන්නේ. චේතනාව කර්මයයි. මේ චේතනාව මුල් කරගෙන සිද්ධ කරනු ලබන කායික වාචසික මානසික ක්‍රියා තමයි එහෙනම් කර්මයක් සම්පූර්ණ වෙන්න බලපාන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ කාලේ හිටියා එක සිටු පවුලක පුතෙක්. මේ පුතා බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන පැවිදි වෙන්න තපස් රකින්න කැමති වුණා. අම්මගෙන් තාත්තගෙන් ඇවිල්ලා ඇහුවා අම්මි තාත්තේ මම පැවිදි වෙන්නද? අම්මයි තාත්තයි කිව්වා පුතේ උඹ විතරයි අපිට ඉන්නේ. උඹ පැවිදි වුණාම කවුද මේ පරපුර ගෙනියන්නේ? ඒ නිසා පුතේ පැවිදි වෙන්න නෙවෙයි විවාහයක් කරගෙන අපේ පරපුර ගෙනියන්න දරුවෙක් හදපන් කියලා. නමුත් මේ තරුණයාගේ කැමැත්ත තිබුණේ පැවිදි වෙන්න. භාවනා කරන්න. තපස් රකින්න. අම්මා තාත්තා මිය යනකම්ම රැඳී සිටියා. අම්මා තාත්තා මිය ගියාට පස්සේ භාවනා කමටහන් අරගෙන ඔහු තපසට ගියා. කැලේ අවුරුද්ද දෙකක් පුළුවන් තරම් වෙර දැරුවා, වෙර වීරිය දැරුවා. කොහොම හරි ධානයක් සමාපත්තියක් උපදවා ගන්න. නමුත් ඒ සාර්ථක වුණේ නැහැ. ගත් උත්සාහය සඵල කරගන්න බැරි වුණා. අවසානයේ ਉਹ කල්පනා කරනවා දැන් මට එක අදහසක්වත් ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. මම පැවිදි වුණේ ධාන සමාපatti ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් මට එක ධානයක්වත් ලබා ගන්න බැරි වුණා. අම්මා තාත්තා කිව්වේ විවාහ වෙලා දරුවෙක් හදලා පරපුර ගෙනියන්න දායක වෙන්න කියලා. මට ඒක කරන්නත් බැරි වුණා. දැන් මේ දෙකෙන් එකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා තීරණය කළා තපස අතහරින්න. අතහැරලා ගෙදර ගියා. ගෙදර ගිහලා සුදුසු කාන්තාවක් හොයලා විවාහ කරගත්තා අම්මගේ තාත්තගේ අදහස ඉෂ්ට කරන්න. ඉන්පස්සේ ඔහුට දාව දරුවෙක් ඉපදුණා. මේ දරුවා ටිකක් හැදෙtti වැඩෙtti මේ පොඩි දරුවත් අරගෙන දවසක් මේ දෙදෙනා මේ තරුණ යුවල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා නිශ්ශබ්දව පැත්තකින් වාඩි වෙලා හිටියා. එතන දහම් දේශනාව අවසන් වෙනකන් ඉඳලා මේ තුන් දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ තරුණයා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. එහෙම වඳිනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා දීඝායුකෝ හෝති. දීර්ඝායුෂ ලැබේවා. ඔහුගේ බිරිඳත් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පාද නමස්කාර කළා. එතකොටත් බුදුරජාණන් වහන්සේ දීඝායුකෝ හෝති කිව්වා. ඊට පස්සේ මේ පොඩි දරුවා එක් කරගෙන ගිහිල්ලා වැන්දෙව්වා. බුදුරජාණන් වහන්සේ තුෂ්ණින් භූත භාවයෙන් ඒ කියන්නේ නිශ්ශබ්දව හිටියා. මොනවත් ප්‍රකාශ කළේ නැහැ. අර තරුණයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මමත් මගේ බිරිඳත් වඳිනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ දීඝායුකෝ හෝති කියලා. නමුත් මේ දරුවා වඳිනකොට බුදුරජාණන් වහන්සේ කිසිවක් ප්‍රකාශ නොකර නිශ්ශබ්දව සිටියේ ඇයිදයි විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ මේකට උත්තරයක් දුන්නා. ඔබ දෙදෙනාට ජීවත් වීමේ ආයුෂ තියෙනවා. ඒ නිසා මම දීඝායුකෝ හෝති කියලා ඒ ආයුෂ ප්‍රාර්ථනා කළා. නමුත් මේ දරුවාගේ ජීවිතය දිහා බැලුවාම
බොහෝම අල්පායුෂ්කයි. ඒ නිසා මේ දරුවට ජීවත් වෙන්න පුළුවන් තව සතියක් නැත්තම් දින 7ක් පමණයි. මේක ඇහුව විතරයි මේ දෙමාපියන් විමතියටපත් වුණා. මම විවාහ වුණේම අම්මගේ තාත්තගේ අදහස ඉෂ්ටකරනද ඒ කියන්නේ පරපුර ගෙනියන්න දරුවෙක් හදන්න. දැන් දරුවා හැදුවා. දින 7කින් මිය යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අනේ මං කුමක් කරන්නද? බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපට ඉන්නේ මේ දරුවා විතරයි. මේ දරුවගේ ආච්චි සීයයි දෙන්නත් මිය ගිහිල්ලා. ඒ අයගෙත් අදහස තිබුණේ මේ දරුවා හදලා පෝෂණය කරලා පරපුර ගෙනියන්න කියලා. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තව දින 7යි ජීවත් වෙන්න කියලා. එච්චරට ආයුෂ කොටයි කියලා. ස්වාමීනි අනේ මගේ දරුවා බේර ගන්න බැරිද? දරුවගේ ආයුෂ ලබා ගන්න බැරිද? අහන්න පටන් ගත්තා. අඬමින් වැළපෙමින්. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඔව්. ඔබගේ දරුවාට කර්මයක් විපාක දීමට නියමිතයි. සමහර කර්ම විපාක දෙනකොට වළක්වන්න බෑ. සමහර කර්ම තියෙනවා විපාකේ වළක්වා ගන්න පුළුවන්. එහෙනම් මේ දරුවාට මේ එළඹෙන කර්ම විපාකේ වළක්වා ගන්න පුළුවන්. අමනුෂ්‍යයෙකුට ගොදුරු වෙන්න මේ දින 7 ඇතුළත ඊටක් තියෙන නිසා දරුවාගේ ආරක්ෂාව සඳහා මෙන්න මෙවැනි දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවෝ ඒ යුවලට පෙන්වා දුන්නා. මොකද්ද කරන්නේ? නිවසට ගිහිල්ලා නිවස පිරිසිදු කරලා පිරිත් මණ්ඩපයක් හදවන්න. පිරිත් මණ්ඩපේ හදවලා නතර වෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේලාට දානේ වළඳන ස්ථානය, වැසිකිලි කැසිකිලි පහසුකම්, විවේක ගන්න පහසුකම් තියෙන අවශ්‍ය ඉඩ හසර සකස් කරලා ඒ පහසුකම් ටික සකස් කරන්න කිව්වා. ඉන්පස්සේ විහාරස්ථානයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා 8 නමකට හෝ 12 නමකට ආරාධනා කරන්න කිව්වා පිරිතට වඩින්න කියලා. දවස් 6ක් පිරිත් කියලා. 7 වෙනි දවසේ මටත් ආරාධනා කරන්න කිව්වා නිවසට එන්න. මේ අය මේ තරුණ යුවල මේ දරුවත් එක්ක ගෙදර ගියා. වටා පිටාවේ කීප දෙනෙක් අල්ලගෙන නිවස පිරිසිදු කිරීම, පිළිසකර කිරීම කළා. කරලා නැවතත් විහාරස්ථානයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා තම නිවසට වඩින්න පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා කියලා. ඒ අනුව ස්වාමීන් වහන්සේලා වැඩම කළා මේ නිවසට. බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු අවසරය තමයි දින 7ක් අඛණ්ඩව පිරිත් කියන්න කියන එක. ඒක නිකම්ම නෙමෙයි. දින 7ක් පිරිත් කියනකොට නිවසේ ඔබත් සම්බන්ධ වන පිරිසක් පන්සිල් ආරක්ෂා කරන, මස් මාංශයෙන් තොර වුණ, ගුණගරුක, ධර්මානුකූල ජීවිත ගෙවන පිරිසක් වෙන්න ඕන. මේ විදියට බුදුහාමුදුරන්ගේ නියමයේ පරිදි මේගොල්ලොත් ඒ විදියටම සකස් වෙලා වත් පිළිවෙත් ඉෂ්ට කරමින් ස්වාමීන් වහන්සේලා නිවසට වැඩම කළ වෙලාව ඉඳලා අවශ්‍ය කරන දාණය, ගිලන්පස, මූණකට සෝදා ගන්නා ස්ථාන, ස්නානය කරන ස්ථාන ආදී සියල්ල සකස් කළා. දැන් පිරිත පටන් ගත්තා. පිරිත් මණ්ඩපේ පිරිත පටන් ගත්තා. දින 6ක් මේ විදියට පරිත්‍රාණ ධර්මයේ දේශනා කළා. දින 6ක් දේශනා කළා.
හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ කිව් පරිදි නැවතත් විහාරස්ථානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දන්වා සිටිමින් වඩින්නට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේද 7 වෙනි දිනයේ මේ නිවසට වැඩම කළා. ඊමහත් ගෞරවාදරයෙන් පිළිගත්තා. එදවස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා පරිත්‍රාණ ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. මේ පරිත්‍රාණ ධර්ම දේශනාව අවසන් වෙද්දී උදැසන එදත් හීල් දාණය පිරිනමලා අනුශාසනා ශ්‍රවණය කරලා සියලු දෙනා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වැඳ නමස්කාර කළා. අවසානයේ මේ ගෙදර මේ තරුණයාත් මේ තරුණියත් මේ දෙදෙනාත් ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කළා. බුදුහාමුදුරුවෝ දීඝායුකෝ හෝති කිව්වා. මේ දරුවත් එක් කරගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳෙව්වා. බුදුහාමුදුරුවෝ ඉවලේ ඔහුටද ආශිර්වාද කරනවා දීඝායුකෝ හෝති. හිටපු සියලු දෙනා විමතියටත් සතුටටත් පත් වුණා. දින 7 ආයුෂ තිබිච්ච දරුවාට බුදුරජාණන් වහන්සේ දීඝායුකෝ හෝති කිව්වා. ඒ කියන්නේ ආයුෂ ලැබිලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කළාට පස්සේ මේ පිරිස අසා සිටිනවා ස්වාමීනි දරුවාට ආයුෂ ලැබුණද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දරුවාට දින 7ක් ආයුෂ තිබිච්ච දරුවාට දැන් අවුරුදු 100ක් ආයුෂ ලැබුණු බව, 7 වර්ෂයක් ආයුෂ ලැබුණු බව. මේ සියලු දෙනා බලවත් සතුටටපත් වුණා. මෙය ආසා බලන්න පින්නතුනි, පිරිතෙහි ධර්මයෙහි තියෙන බලය. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මය රකින්නා ධර්මයෙන් රැකිනවා. එහෙනම් ධර්මය රකින්නා ධර්මයෙන් රැකෙනවා කියන තැනට ආවහම බලන්න කොයි තරම්නම් යහපතක් සැලසෙනවාද. එතකොට ධර්මීය ආරක්ෂාව ලබා ගන්න, ධර්මය ආරක්ෂා කරන, ධර්මයෙහි යෙදෙන ගුණගරුක සිල්වත් අය බවට පරිවර්තනය වෙන්න ඕන. එහෙම නැත්නම් වැරදි දේ, අකුසල් පාපී දේ, අයහපත් දේ කරන ගමන් ධර්මීය ආරක්ෂාව මොකක්කෝ පූජාවක් කරලා ආරක්ෂාව ඉල්ලුවාට එවැනි ආරක්ෂාවක් ලබා ගන්න අමාරුයි. ධර්මයේ නිසි ආරක්ෂාව ලැබෙන්න නම් ධර්මානුකූල ජීවිතයක් ගෙවිය යුතුයි. එතකොට තමයි නිසි ආරක්ෂාවක් ලැබෙන්නේ. පින්නතුනි, අපිට කර්මය කියලා කොටසක් තියෙනවා. ඒ කර්මය අපිත් එක්ක ගමන් කරනවා. හොඳ කර්මත් එහෙමයි, නරක කර්මත් එහෙමයි. මනසාචේ පදුට්ටේන මනසා දූෂිත මනසින් අයහපත් සිතින් වාසතිවා කරෝතිවා යමක් කියනවනම් කරනවනම් ඒකට දුක් ප්‍රතිවිපාක එනෝ තතෝ නන් දුක්ඛමන් වේති. ඒ දුක් ප්‍රතිවිපාක Taman පසුපස එන්නේ හරියට චක්කං වහතෝ පදං. ගැලබැඳි ගුණා පසුපස කරත්තරෝදය ගුණාගේ පා අනුව ඉදිරියට ඇදෙනවා වගේ. Taman පසුපස මේ කර්ම විපාක එනවා, අයහපත් කර්ම විපාක. යහපත් කර්මත් එහෙමයි. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසින් යමක් කිව්වොත් කළොත් මේ විදියට කයින් හා වචනෙන් හොඳ දේ කරනවා නම්, හොඳ කර්ම කරනවා නම් ඒ කර්මවල ප්‍රතිවිපාක අපේ පසුපස එනවා. නරක කර්මවල විපාක විතරක් නෙවෙයි, අපි කරන යහපත් කර්මවල කයින් වචනෙන් සිදු කරන මේ යහපත් කර්මවල ප්‍රතිවිපාක අපි පසුපස ගමන් කරනවා. තතෝනං සුඛමන් වේති. ඒවට එන්නේ සැප ප්‍රතිවිපාක. සැප ප්‍රතිවිපාක අපේ පසුපස ඇවිල්ලා අන්න
අපට විපාක ඒවයි සුභවාදී විපාක ලැබෙනවා. සැප සුභ ඵලගෙන දෙන කර්ම. හරියට අපේ පස්සෙන් එන්නේ හේව නැල්ල වගේ. ඡායාව අනපායනේ. ඒ වගේම අපි කරන කර්ම ආනන්තරීය පාප කර්ම හැරුණාම දැන් ආනන්තරීය පාප කර්ම තියෙනවා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ බේදය, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසෙලවීම. මේ ආනන්තරීය පාප කර්මයක ලැබෙන ප්‍රතිවිපාක, ඒ කර්ම විපාක අපි කාටවත් වළක්වන්න බෑ. ඒවා අපි පසුපස ඇවිල්ලා අනිවාර්යෙන් අපට විපාක දෙනවා. මේක තමයි ස්වභාවය. මේ බරපතල ගරුක කර්ම හැටියට සැලකෙන අයහපත් කර්ම, ඒ කියන්නේ අනන්තරීය පාප කර්ම. අනිත් පැත්තෙන් බැලුවහම අටමහා කුසල් වැනි මහා බරපතල කර්ම, ඒවායේ ප්‍රතිවිපාකත් අපට ලැබෙනවා. ඒවා සුබ ඵල දෙන ඒවා. ඒවා යහපත් දෙන ඒවා. ඒවා සැපගෙන දෙන ඒවා. ඒ නිසා සැප ප්‍රතිවිපාක අපට ලබා දෙනවා. නමුත් සුළු සුළු කර්ම අපට යම් වෙනසකට ලක් කරන්න පුළුවන්. වෙනසකට භාජනය කරන්න පුළුවන්. එදා ඒ දින 7කින් මිය යන්නට අමනුෂ්‍ය බලවේගයකට යටත් වෙන්නට තිබිච්ච මේ දරුවගේ ජීවිතය 100ක් වසක් ආයුෂ ලබා ගන්න පුළුවන් උනේ කර්මයේ වෙනසක් කරලා. ඒ නිසා අපිටත් බලපාන කර්ම සුළු සුළු ඒවා වෙනසකට ලක් කර ගන්න පුළුවන්. ඒ නිසා ඒ කර්ම වෙනස් කරන්න අපට හැකියාව තියෙනවා. බුදුදහම පෙර කර්මයෙන් සියල්ල සිදුවේ යයි. එහෙම නැත්නම් කර්මයෙන් සියල්ල සිදුවේ යයි පිළිගන්නේ නැහැ. පෙර කර්මය අපට බලපානවා. අපේ ජීවිතේට කර්මය ප්‍රධාන සාධකයක්. පෙර කර්මය පින් කළත් පව් කළත් අපේ පසුපස එනවා. නමුත් සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවයි කියලා හෝ සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවයි කියලා බුදුදහම පිළිගන්නේ නැහැ. ඔන්නෝක තේරුම් ගන්න ඕන. මේ බෞද්ධ දර්ශනය තුල කර්මය වෙනසකට ලක් කරන්න පුළුවන්. සමහර කර්ම වෙනස් කරන්න බෑ කියලා දැන් මම මතක් කළා. නමුත් සමහර කර්ම අපිට වෙනස් කරන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. එහෙම කර්මය වෙනස් කළ හැකි තියෙනවා සම්පත්තා විපත් 4ක්. ඒවට කියනවා කාල, ගති, උපදි, ප්‍රයෝග කියලා. එතකොට සම්පත් පැත්තටත් මේක බලපානවා, විපත් පැත්තටත් බලපානවා. කාල, ගති, උපදි, ප්‍රයෝග. දැන් බලන්න කෙනෙක්ගේ කේන්ද්‍රය බැලුවහම දෛවඥයෙක් කියන්න පුළුවන් මේ වෙලාවේ ඔබට තියෙන්නේ රාහු අපල, සෙනසුරු අපල, ඒරාෂ්ටක අපල, මේ වගේ කියන්න පුළුවන්. ඕනම කෙනෙකුට කේන්ද්‍රයක් ගත්තොත් සුබ බලක් තියෙනවා, අසුබ බලක් තියෙනවා. ඇයි ඒ? අපි සංසාරේ පිනුත් කරනවා, පවුත් කරනවා. එතකොට පින් පව් දෙකම කරන නිසා ඒවට ප්‍රතිවිපාක, පින්කම් වලට සැප ප්‍රතිවිපාක, පව්කම් වලට දුක් ප්‍රතිවිපාක එනවා. එතකොට කේන්දරේ බලලා අපිට කියන්නේ ඔන්න දැන් අසුබ ඵල කාලය කියලා අර අපි කරපු පෙර කර්මවල දුක් ප්‍රතිවිපාක ලැබෙන කාලය. අපිට දැන් හොඳ ග්‍රහයක් ලැබලා තියෙන්නේ, හොඳයි මේ කාලය කියලා කියන්නේ අපිට අපි පෙර කරන ලද පුණ්‍ය ක්‍රියාවල සැප ප්‍රතිවිපාක ලැබෙන කාලය. ඒක තමයි මේකේ වටහා ගන්න ඕන. දැන් අසුබ ඵල තියෙන, අපල තියෙන කාලෙට දෛවඥයා අපට කියන්නේ මොනව කරන්න කියලාද බලන්න. අපට කියන්නේ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, බෝධි පූජා කරන්න, අටවිසි බුද්ධ පූජා කරන්න, ගිලනුන්ට උපස්ථාන කරන්න, සතුන්ට කෑම දෙන්න, සතුන් මරණයෙන් නිදහස් කරන්න. මේ වගේ දේවල් නේ අපිට කියන්නේ දෛවඥයා. දැන් ඔබට වැටහෙන්න ඕන මේ මොකද්ද මේ කියන්නේ? අපට අසුබ ඵල නැත්තම් අපල තියෙන කාලෙට ඒ තියෙන කර්මය, ඒ කියන්නේ
නරක කර්මයේ ප්‍රතිවිපාකය වෙනසකට ලක් කරන්න තමයි අර වගේ හොඳ දේ කරන්න කියලා කියන්නේ. එතකොට කර්මය වෙනස් කරන්න පුළුවන්. දැන් කර්මය අහෝසි දැන් අපි සිද්ධ කරන කර්ම විපාක දෙන කාල අනුව කොටස් හතරයි. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපලාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ කරන ලද කර්මයේ විපාක මෙලොවදීම ලැබෙන එක. මෙලොවදීම ලැබෙන ප්‍රතිවිපාක. ඒක තමයි දිට්ඨ ධම්ම වේදනීය. අපි කරන ලද කර්ම එක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. උපපජ්ජ වේදනීය කර්ම. ඊළඟට කවදා හරි සංසාරයේ විපාක දෙන කර්ම තියෙනවා. ඒවට කියනවා අපරාපරිය වේදනීය කර්ම. අහෝසි කර්ම කියන්නේ කර්ම જાතියක් නෙවෙයි. කරන ලද කර්මවල ප්‍රතිවිපාක ලැබෙන්න කලින් අහෝසි කරගන්න. ඒකයි අහෝසි කර්ම කියන්නේ. ඒ අහෝසි කර්ම තමයි අපි කතා කරන්නේ මෙතනදී. ඒ තමයි අපි අර අපට අපල තියෙන වෙලාවේ බෝධි පූජා, බුද්ධ පූජා, අටවිසි පූජා, ගිලානෝපස්ථාන, සිල් රැකීම, දන් දීම, භාවනා කිරීම වැනි ක්‍රියාවන්, යහපත් ක්‍රියාවන්, හොඳ ක්‍රියාවන්, කුසල ක්‍රියාවන් සිද්ධ කරනකොට අපට නරක කර්ම විපාක දෙන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. අන්න අහෝසි වුණා. දැන් මම තේරෙන උදාහරණයක් කියන්න. ඔන්න කෙනෙකුට හතුරෙක් ඉන්නවා. මේ හතුර කේන්තියෙන් ඔහුව හොයාගෙන ගෙදර එනවා. ගෙදර ඉන්න අම්මගෙන් තාත්තගෙන් අහන ඔක්කො අහවලා. අම්මයි තාත්තයි කියන අම්ම දන්නේ නැහැ මේ හතුරෙක් බව තාත්තා දන්නෙත් නැහැ. පුතා පන්සලට ගියා කියනවා. මෙයා එනවා පන්සලට. කවුද? අර හතුරා. ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා හොයලා බලනකොට එයා බෝධි පූජාවක. බෝධි පූජාවේ මල් නෙලලා, ඒවා තැන්පත් කරලා, ගිලන්පස පූජා කරලා, ඒවා තැන්පත් කරලා, ඊළඟට සුවඳ දුම් මල්ලලා, බෝධීන් වහන්සේ වෙනුවෙන් කළ යුතු සත්කාර සම්මාන කරලා මෙයා මොකද කරන්නේ? පැත්තකට වෙලා ගිහිල්ලා වාඩි වෙලා ඇස් දෙක වහගෙන බෝධීන් වහන්සේ නම දිනවා ගාථා කියමින්. දැන් ඔහු දන්නේ කවුරුවත් හතුරෙක් ඇවිල්ලාද කියලා. හැබැයි හතුරා බල ඉන්නවා. හරි. උඹ දැන් බෝධි පූජාවෙනේ ඉන්නේ. උඹ ඕක ඉවර වෙලා එළියට බහැපන්කෝ. මම බලා ගන්නම්. කියා එයා ගේට් එක ළඟට වෙලා ඉන්නවා. ආරයා වඳින්න පටන් ගත්තා. එයා පැය එකමාරක් දෙකක් වඳිනවා. හොඳට කලබලයක් නැතුව වඳිනවා. හතුර ගේට් එක ළඟ ගාව හිටිය විනාඩි 15ක් බලාගෙන හිටිය. පැය භාගයක් හිටියා. පැයක් හිටිය ඉවර වෙන පාටක් නැහැ. උඹ අදට බේරුණා කියලා හිතපන්. අද මං යන්නම් කියලා ඔහු Tamanටම කියාගෙන ගෙදර යනවා. ඔහුගේ ගෙදර. දැන් අර බෝධි පූජා කරන එක්කෙනාට කිසි හානියක් වුණේ නැහැ. මොකක්ද උනේ? අර හතුරා පහර දෙන්න ආව නම්, හතුරා ජීවිත හානියක් කරන්න ආව නම් බලන්න ඒක වැළකුණා බෝධි පූජාවෙන්. ඒ කියන්නේ මොකක්ද උනේ ඇත්තටම? කර්මය අහෝසි වුණා. එහෙනම් අපට තියෙන කර්ම අපට අහෝසි කරගන්න පුළුවන්. මෙන්න මේක තේරුම් ගන්න ඕන. මේ කර්මය අහෝසි වෙන්නේ නැහැ නිකම්ම. අහෝසි කරගන්න ඕන. අහෝසි කරගන්න නම් අනිවාර්යෙන්ම අපි කළ යුතු දේ තමයි යහපත් දේ, හොඳ දේ, පුණ්‍යවන්ත දේ, කුසල් දේ කරන්න ඕන. නිකන් අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ తত্ত্বය වටහා ගත්තොත් විතරයි අපට මේ අහෝසි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අර දීගායු කුමාරයාට ඒ කර්මය මැරෙන්න තිබිච්ච අවස්ථාව වැලකිලා ගියා අහෝසි කරගත්තා. ඒ පරිත්‍රාණ ධර්මයෙන් බලයෙන්, සද්ධර්මයේ බලයෙන්. එහෙනම් මාත් යෝජනා කරන ඔබට ඔබේ නිවසෙත් පෑන් කලයක් සකස් කරන්න. දිනපතා බුද්ධ වන්දනාව යෙදෙන්න. හැබැයි ඒක ක්‍රමවත්ව, පිරිසිදුව, පිළිවෙලකට ආවට ගියාට නෙවෙයි. මල් වට්ටිය බැලුවම සකස් කළා නැහැ. ඒක සකස් කළ පිළිවෙලට මල් ටික හදලා තියන්න ඕන. පහන පත්තු කරන්න ගියාම පහනේ දැලිකුණු නම් වැඩක් නැහැ. එය අයින් කරලා ඒක රෙදි කෑල්ලකින් පිහදාලා අලුත් පහන් තිරයක් දාලා පොල් තෙල් දාලා පහන පත්තු කරන්න ඕන.
එහෙම නැතුව නම් කරලා වැඩක් නැහැ. සමහර ගෙවල් වල බුද්ධ පූජාව බුදුහාමුදුරන්ගේ බුද්ධ ප්‍රතිමාව තියෙන තැන බැලුවාම ඒක එතන ගන්න දෙයක් නැහැ. මාස ගානකින් පිහිටාලා නැහැ. දූවිලි බැඳිලා, මකුළු තෙල් බැඳිලා. බලන්න පින්නතුනේ. ඉතින් එතෙන්ට ඒ වගේ තැනකට වන්දනා කරන්න අපිට හිතකින් පුළුවන්ද? ඒ නිසා බුද්ධ වන්දනාවේ දෙනකොට පිරිසිදු වෙන්න ඕන. පිළිවෙලක් තියෙන්න ඕන. කලබල නොවෙන්න ඕන. අවංක චේතනාවෙන් ශ්‍රද්ධාව උපදවාගෙන කරන්න ඕන. එහෙම නැත්තම් තේරුමක් නැහැ. එහෙනම් හැම විටම අපි යම්කිසි වන්දනාවක් යම්කිසි පූජාවක් සිද්ධ කරනකොට ඒ වන්දනාව ඒ පූජාව යහපත් ලෙස කරන්නට අපි කල්පනා කරගන්න ඕන පින්නතුනේ. එහෙම නැත්තම් ඒකෙන් නියම පිනක් නියම කුසලයක් අත්පත් කරගන්න බෑ. දැන් සමහරව බලන්න පින්නතුනේ දැන් අපි කුසල කර්මයක් තියෙනවා අකුසල කර්මයක් තියෙනවා. දැන් විහාරස්ථාන වලට ගියාම සමහර අය බලන්නේ පැම් බඳුන පරණික. ඒක හොදලා තියන්නේ. ඊළඟට පහන්දල් වල අතේ තියෙන කුණු ටික එක්කෝ බෝතියකට ගහපු කොඩියක අත පිහිටා ගන්න. එහෙම නැත්තම් ළඟ බිත්තියේ අත අතුල්ලනවා. බලන්න අපේ හරිම නරක පුරුදු. වැරදි පුරුදු. මොකද වෙන්නේ? අන්නේ පුරුදු වලින් අපි ඉවත් වෙන්න ඕන. ඒ වැරදි පුරුදු නරක පුරුදු අපේ තියෙනවා නම් ඒවා අකුසල්. එහෙනම් අකුසල කර්ම ගණේටයි ඒව වැටෙන්නේ. එනිසා ඒවායින් වෙන් වෙන්න ඕන. බෝධි මළුවේ චෛත්‍ය මළුවේ කුණු දැක දැකත් අපි ඉවත් කරන්නේ නැහැ. ආසනවල පරවිච්ච මල් ඊයේ පෙරේද පූජා කරපුවක් තියෙනවා. ඒව ඉවත් කරන්නේ නැහැ. අපි ආත්මාර්ථකාමීව අපේ මල් ටික විතරක් එතනින් තියලෙනවා. බලන්න හිතේ පිරිසිදුකමෙන් මේක කරන්න පුළුවන්ද? බෝධිය වටේට කුණු පිරিলা නම් කොළ හැලිලා නම් මේ කොළ කුණු රොඩු අපි ඉවත් කරන්න එපා ඉස්සෙල්ලා. ඒකට වෙලාවක් ගියාය කියලා කරන්න දෙයක් නැහැ. මොකද වෙලාවක් කැප කරන්න බලාගෙන ඕන පන්සලට එන්න වැඳුම් පිදුම් කරන්න. නේ? මේක නිකන් ශනිකව මේක කරගෙන යන්න ආවයි කියලා සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් සමහර අය එහෙමයි. අපි උත්සාහ කරන්න ඕන අර අපේ කරන වැඩේ පිළිවෙලකට ක්‍රමවත්ව යහපත් ලෙස ශ්‍රද්ධාව උපදවාගෙන මේ දේ කරන්න. සමහරු අපලදුරු වෙන්නේ කියලා හිතන්නේ කරන්නම් වාලේ බෝධි පූජාව කරනවා. අපලදුරු වෙන්නේ තව වැඩි වෙනවා. ඇයි? පන්සලට එන්නේ යහපත් ලෙස පූජාවක් කරන්න, ගෙදර යන්නේ අයහපත් ලෙස පූජා කරලා. ඉතින් කොහොමද පින්නතුනේ එතන පිනක් සිද්ධ වෙන්නේ? නේ? ඒ නිසා අපි හැම මොහොතකම කල්පනාවට ගන්න ඕන. අපි කරන වැඩේ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ශ්‍රද්ධාවෙන් යුක්තවයි මේ පින්කම් කරන්න. ශ්‍රද්ධාව නැතුව පින්කම් කළා ඇති වැඩක් නැහැ. මේ අපෙන් බේරෙන්න කරලා වැඩක් නැහැ. කොහොම හරි කලයි කියලා කරන தත්ත්වයට ඇවිල්ලා වැඩක් නැහැ. ඒ නිසා හැම මොහොතකම ශ්‍රද්ධා මූලික මනෝභාවය. ඒ ආකාරවතී ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්න ඕන. එතකොට ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරනවා නම් අපිට ඊටම යහපත් තැනකට අපේ ජීවිතය ගෙනියන්න පුළුවන්. නැත්තම් හැමදාම අයහපත් ආකාරයට තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට මෙලොව තව තව අකුසල කර්ම රැස් කරනවා, පව්කම් රැස් කරනවා. ඒවා මෙලොවටත් විපාක දෙනවා, පරලොවටත් විපාක දෙනවා. එතකොට කොහොමද අපි සුගතියක් අත්පත් කරගන්නේ? කොහොමද ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්නේ? ඒ නිසා යහපත් ප්‍රතිසන්දියක් ලබන්න යහපත් ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඔබටත් මටත් අන්නේ පැවරෙන වගකීම තමන් කවුද කියලා හොඳින් හොයලා කටයුතු කරන්නට වග බලා ගන්න ඕන. එහෙනම් අපට බලපාන කර්ම සියල්ල කර්මයෙන් සිදුවේය කියලා හිත හිතා ඉන්න එපා.
අපට බලපාන කර්ම වෙනසකට ලක් කරන්න පුළුවන්. වෙනසකට ලක් කිරීම අපි සතු කාර්යයක්. කර්මය අහෝසි කර ගැනීම අපි සතු කාර්යයක්. ඒ කර්මය අහෝසි වන විදියට අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ හැම වෙලාවෙම සත්පුරුෂ හැඟීමෙන් යුක්තව, කර්මීය කර්මඵල විශ්වාසයෙන් යුක්තව, යහපත් චේතනා සමුදායකින් යුක්තව, කල යුත්ත නොකල යුත්ත හොඳින් හඳුනාගෙන කටයුතු කළ හැකි නම් අන්න එතන තමයි යහපත් පාලනයක් ගොඩනැගෙන්නේ. අන්න එතනදි තමයි පුද්ගලයා හොඳ වෙන්නේ, සමාජය හොඳ වෙන්නේ, සමාජයේ යහපැවැත්ම ගොඩනැගෙන්නේ. එතකොට රටක් ගත්තොත් රටකම කර්මය අහෝසි කරගන්න පුළුවන්. රටේ පාලක පන්තියත් අවංක වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන, යහපත් වෙන්න ඕන. ඒ යහපත් මානසිකත්වයේ මත තමයි කටයුතු කරන්න. එතකොට පුජ්‍යලිකව තම කර්මය අහෝසි කරගන්න පුළුවන්. සමාජයක් ගත්තම සමාජ කර්ම අහෝසි කරගන්න පුළුවන්. රටක් ගත්තාම රටේ කර්ම අහෝසි කරගන්න පුළුවන්. හැබැයි පාලකයෝ එහි වගකීමෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අන්න එතෙන්ට આવොත් අපි කවුරුත් සුඛී සුවපත් වේවි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අප සියලු දෙනාටම ධෛර්ය, ශක්තිය, වාසනාව, අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්ටි සේවයේ නියුතු AADM කුමාරී මහත්මියයි. කුමාරී මහත්මියගේ ප්‍රධාන අරමුණ කොබේගනේ වීහේන වත්තේ විසූ මීට මාස 3කට පෙර කොරෝනා වසංගතයට ගොදුරු වී පරලෝ සැපත් HP කුසුමාවතී ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහායි. ඉතින් ඇයට අපි පින් දුන්නා. මේ පින් අත්පත් වේවා, ඇය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා මීට වසර 15කට පෙර පරලෝ සැපත් වූ ඒ පියසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම. වසර 5කට පෙර මියගිය DRM රත්නායක මස්සිනා ඇතුළු 9 පරලෝ සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ අයටත් මේ පින් අත්පත් වේවා, ඒ අයද සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරනවා කුවේට්ටි සේවයේ නියුතු AADM කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. AADM කුමාරී මහත්මියගේ මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා, පරලොව යහපත වේවා, ධර්මඥානීය වර්ධනය වේවා, අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කොබේගනේ වීහේනවත්ත විසූ මීට මාස 3කට පෙර පරලෝ සැපත් HP කුසුමාවතී ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්ටි සේවයේ නියුතු AADM කුමාරී මහත්මියයි.
සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසෝ ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා